right. කාබනික රසායනය පාඩම. හරිද? කාබනික රසායනයේ පාඩම තමයි අද සාකච්ඡා කරන්න පටන් ගන්නෙ. right? කාබනික රසායනයේ පාඩම. පාඩම පටන් ගන්න කලින් පොඩි පැහැදිලි කිරීම් ටිකක් තියෙනවා කරන්න. මේ කාබනික රසායනය විභාගයට එන්නේ කොහොමද? කාබනික රසායනය විභාගයට එනවා මෙන්න මේ විදිහට. එකක් ඇවිල්ලා සාමාන්‍යයෙන් අපි කියනවා MCQ 12ක් විතර ඕගනික් වලින් එනවා. කාබනික රසායනය එනවා. MCQ 12ක් විතර එනකොට ලකුණු 12ක් සම්පූර්ණයෙන්ම MCQ වලින් එනවා කාබනික රසායන. හරි. ඊට අමතරව ස්ට්‍රක්චර්ඩ් එකක් එනවා. හරි. ස්ට්‍රක්චර්ඩ් එසේ එකක් එනවා. ඒතර ස්ට්‍රක්චර්ඩ් එසේ එකකට එන්නේ ලකුණු 5යි. එතකොට ස්ට්‍රක්චර්ඩ් එසේ එකට ලකුණු 5ක් එනවා. සෝරි ස්ට්‍රක්චර්ඩ් එසේ එකක් එනවා. එතෙන්ට ලකුණු 5ක් එනවා. right? එතෙන්ට ලකුණු 5යි. ස්ට්‍රක්චර්ඩ් එසේ එකක් එනවා. ස්ට්‍රක්චර්ඩ් එසේ එකයි. එතෙන්ට ලකුණු 5ක් එනවා. ඊට අමතරව ඒ කියන්නේ මේ ස්ට්‍රක්චර්ඩ් එසේ එක කියන්නේ ක්වෙස්චන් එක ප්‍රශ්නාංකය 4. ප්‍රශ්නාංකය 4. ඊට අමතරව එසේ එකක් එනවා. ඒක ඇවිල්ලා දැන් එන්නේ ක්වෙස්චන් නම්බර් 8. ප්‍රශ්නාංක 8. එතකොට එකක් එනවා. එතෙන්ට ලකුණු 7.5ක් එනවා. 7.5. ඒ කියන්නේ 150 150ක් කියන්නේ 7.5. සමස්තයක් විදිහට ගත්තොත් ලකුණු 24.5ක් සමස්තයක් විදිහට ගත්තොත් ලකුණු 24.5ක් ඕගනික්. සාමාන්‍යයෙන් මේ ලකුණු 24.5න් 24.5ම පහසුවෙන් ගන්න පුළුවන්. තාම පහසු. ලකුණු 24.5න් 24.5ම ඉතාම පහසුවෙන් ලබා ගන්න පුළුවන් පාඩමක් තමයි මේ කාබනික රසායනය කියන්නේ. මම දකින රසායන විද්‍යාවේ තියෙන ලේසිම. ඒ කියන්නේ ලේසිම කියන්නේ ඉනෝගනික් ඔයාලා දන්නවනේ කටපාඩම් කරන්නනේ තියෙන්නේ. ෆිසිකල් වලදී ඔයාලට තියෙන්නේ ගණන් හදන්න. හරි. ෆිසිකල් වලදී ඔයාලට ගණන් හදන්න තියෙන්නේ ෆිසිකල් වල ගණන් හදන්නයි ඕනේ. ෆිසිකල් ගණන් හදලා ෆිසිකල් වල පාඩම් ටික කරගන්න ඉතින් ගණන් හදන්න ඕනේ. ගණන් හදලා ගණන් එක විදිහ ගණන් වෙනවා වෙනස් කරනවා එහෙම ප්‍රැක්ටිස් කරනවා. හැබැයි ඕගනික් වල පාඩම් කරන්න තියෙනවා. හැබැයි මේ පාඩම් කරන්න තිබුණට ඒක කටපාඩම් නෙමෙයි. පොඩි තාක්ෂණිකව යන එකක් තමයි තියෙන්නේ. පාඩම් කරනවා හැබැයි ඒක මතක තියාගන්න පොඩි තාර්කිකව තර්කණයක් ඇසුරෙන් තමයි මතක තියාගන්නේ. ඉතින් ඒ නිසා මේ ඕගනික් වල ලකුණු 24.5 ගන්න එක ඒ තරම් අමාරු නැහැ. සාමාන්‍යයෙන් අපි දන්නවා දක්ෂ ළමයි පළවෙනියටම තෝරගන්නේ මේ ඕගනික් ටික කරන්න තමයි. මොකද යාලා ඕගනික් ටිකට හරි ආසයි. අපේ ළමයි ඕගනික් වලට හරිම ආසයි. ඉතින් ඔයාලත් මම හිතනවා මේකට ගොඩක් ආස වෙයි කාබනික රසායනයට. ඔන්ලයින් ඉගෙන ගන්න නිසා මේ කොටස ඔයාලට හැමෝටම පොදුවේ ඉල්ලීමක් කරනවා. සක්‍රියව දායක වෙන්න මේකට. මම රෙකෝඩින් ඔයාලට දෙන්නේ නැහැ. ඔන්ලයින් ඉන්න ඕනේ අනිවාර්යයෙන්. ඒ කියන්නේ ෆිසිකල් පන්තියක් විදිහට මෙතන ඉන්න ඕනේ. එහෙම හිටියොත් තමයි මේ කාබනික රසායනයේ කොටස අපිට ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අපි පාඩම ඉස්සරහට යමු. එහෙනම් කාබනික රසායනයේ පාඩම පටන් ගන්න. මේ කාබනික රසායනයේ කොටස පටන් ගන්න කලින් මේ විෂය නිර්දේශය පිළිබඳ පොඩි අදහසක් තියෙනවා. හරි. එතකොට මේකේ පළවෙනි කොටස තමයි හයිඩ්‍රෝකාබන. මේ හයිඩ්‍රෝකාබන කොටස් දෙකකට බෙදෙනවා ඇලිපැටික සහ ඇරොමැටික කියලා.
ඇලිපටික එක නැවතත් කොටස් තුනකට බෙදෙනවා ඇල්කේන ඇල්කීන ඇල්කයින කියන. ඔන්න අපි ඉස්සල්ලාම එතකොට කාබනික රසායනයේදී ඉගෙන ගන්න මෙන්න මේ කියන හයිඩ්‍රෝකාබන පිළිබඳ. ඊට පස්සේ අපි අනුපිළිවෙලින් යනවා ඇල්කිල් හේලයිඩ් හරිනේ ඇල්කිල් හේලයිඩ් කියලා જાතියක් තියෙනවා. ඊට පස්සේ ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග ගොඩක් තියෙනවා. මධ්‍යසාර ඇල්ඩිහයිඩ් කීටෝන කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්න. ඒ කියන්නේ අම්ල ක්ලෝරයිඩ් සහ එස්ටර් පිළිබඳව ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග තියෙනවා. මොකද්ද? ඇමීන ඇමයිඩ් ඩයිසෝනියම් ලවණ. ඇමීන ඇමයිඩ් ඩයිසෝනියම් ලවණ. එතකොට මෙන්න මේ කොටස් දෙක සමාවයවිකතාව සහ IUPAC නාමකරණය කියන එක දැන් මේක දැන් සාමාන්‍යයෙන් විෂය නිර්දේශය තුළ ආරම්භයේදීම කරන්න තියෙන්නේ මෙන්න මේ කොටස. සමායකතාවය සහ IUPAC නාමකරණය. හැබැයි එක පාට මේ ඕගනික් පටන් ගත්ත ගාම සමාවේවිකතාව සහ IUPAC නාමකරණය කරාට ඔයාලට තේරෙන්නේ නැහැ නේ ළමයි. තේරෙන්නේ නැහැ. සමායකතාවය IUPAC නාමකරණය කරාට තේරෙන්නේ නැහැ ඒක. මොකද හේතුව ඔය සංයෝග කාබොක්සිල් අම්ල කියද්දි ඇල්ඩිහයිඩ් කියද්දි කීටෝන කියද්දි නිකන් ෂණිකව මතකයට එන්න ඕනේ. හැබැයි ඉතින් ඕගනික් පටන් ගන්නකම් ඕගනික් පටන් අරගෙන ටිකක් යනකම් මේක එච්චර ඔයාලට තේරෙන්නේ නැහැ. එච්චර අදහසක් නැහැ මේ පිළිබඳව ඔයාලට. ඉතින් ඒ නිසා මම මේ සමාවයවිකතාව සහ IUPAC නාමකරණය කියන කොටස මෙන්න මේ හරියෙන් වගේ කරනවා. කියන්නේ ඕගනික් ටිකක් දුර ඉගෙනගෙන ඇවිල්ලා හරිද? ඕගනික් ටිකක් දුරට ඉගෙනගෙන ඇවිල්ලා ඊට පස්සේ සමායකතාවය සහ IUPAC නාමකරණය කරනවා. අන්න එතකොට ඔයාලට ටක් ගාලා ලේසියෙන් ওই සමායකතාව IUPAC නාමකරණය හොඳට උගන්වන්න පුළුවන්. අග වෙනකන් ඉන්නෙත් නැහැ. හරිද? අග වෙනකන් ඉන්නෙත් නැහැ. ටිකක් දුර ගිහිල්ලා සමායකතාවය සහ IUPAC නාමකරණය ඔයාලට කරනවා. හරි? සමායකතාවය සහ IUPAC නාමකරණය කරනවා. ඒක තමයි බලාපොරොත්තුව තියෙන්නේ ඔයාලට මේ විෂය නිර්දේශය ඉදිරියට කරගෙන යාම සම්බන්ධව. හරිද? විෂය නිර්දේශය ඉදිරියට කරගෙන යාමේදී ඔහොම තමයි මේක අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි කාබනික රසායනයේ විෂය නිර්දේශය මේක ලියා ගන්න එහෙම ඕනද? මේක ලියා ගන්න ඕනද ළමයි? මට නම් ඕනේ නැහැ. ඔයාලට ඕනද කියලා අහන්න. ඔයාලට ඕනද ලියා ගන්න විෂය නිර්දේශය නිකන් ඉගෙන ගන්න මොනවද කියලා ලියා ගන්න ඕනද? මට නම් එපා. ඔයාලට ඕනෙත් දන්න. ඔව්ද? සම්මුල. එහෙනම් ලියා ගන්න. ලියා ගන්න එහෙනම් උඩ. ලියමු. ලියන්න. කාබනික රසායනයේ විෂය නිර්දේශය ලියා ගන්න ඕනේ. ලියමු. හොඳයි. මොනවද ඉගෙන ගන්න කියලාත් අපි දැනගන්න එපයිනේ. ලියා ගන්න කොහෙද? තාම නෝට් එක පටන් ගත්තේ නැහැ. මම පාඩම් පටන් ගත්තේ නැහැ. ලියා ගන්නවා. ලියා ගන්න පුතේ.
හරිද ළමයි ඉවරද? කාබනික රසායනය. ඉවරයි නම් කියන්න. right හරි ඉවරයි. එහෙනම් අපි ඕගනික් කෙමිස්ට්‍රි පටන් ගමු. අපේ පාඩම හයිඩ්‍රෝකාබන වල මාතෘකාව හයිඩ්‍රෝකාබන. මාතෘකාව හයිඩ්‍රෝකාබන. මේ හයිඩ්‍රෝකාබන් ගත්තහම මතක තියාගන්න හයිඩ්‍රෝකාබන ගත්තහම ප්‍රධාන වශයෙන් හයිඩ්‍රෝකාබන ආකාර දෙකයි. හරිද? අර කලින් බෙදාගත්ත විදියට. මොකද්ද? එකක් ඇලිපැටික හයිඩ්‍රෝකාබන සහ ඇරොමැටික හයිඩ්‍රෝකාබන. මේ ඇලිපැටික හයිඩ්‍රෝකාබන නැවතත් ආපහු කොටස් තුනකට බෙදෙනවා. ඇල්කේනස්, ඇල්කේන, ඇල්කීන, ඇල්කයින්. හරි? ඒ විදියටයි බෙදෙන්නේ. එතකොට මොකද්ද මේ හයිඩ්‍රෝකාබන් එකක් කියලා කියන්නේ? හයිඩ්‍රෝකාබන් එකක් කියලා කියන්නේ මොකද්ද? අපි හයිඩ්‍රෝකාබන් එකක් කියලා කියනවා හොඳට මතක තියාගන්න මේක අර්ථ දැක්වීම තමයි. කාබන් සහ හයිඩ්‍රජන් විතරක් අඩංගු වෙලා තියෙන හරි. කාබන් සහ හයිඩ්‍රජන් විතරක් අඩංගු වෙලා තියෙන කාබනික සංයෝග අපි කියනවා හයිඩ්‍රෝකාබන කියලා. කාබන් සහ හයිඩ්‍රජන් විතරක් අඩංගු වෙලා තියෙන කාබනික සංයෝග වලට අපි කියනවා හයිඩ්‍රෝකාබන කියලා. right? අපි ලියමු. කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අන්තර්ගත කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අන්තර්ගත කාබනික සංයෝග කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අන්තර්ගත කාබනික සංයෝග හයිඩ්‍රෝකාබන ලෙස හඳුන්වනු ලබයි. කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අන්තර්ගත කාබනික සංයෝග හයිඩ්‍රෝකාබන ලෙස හඳුන්වනු ලබයි. කාබනුයි හයිඩ්‍රජනුයි විතරක් අන්තර්ගත වෙලා තියෙන කාබනික සංයෝග අපි හඳුන්වනවා හයිඩ්‍රෝකාබන කියලා. එතකොට හයිඩ්‍රෝකාබන වල බෙදීම දැන් මම කියන්න යන්නේ නැහැ. මොකද හේතුව හයිඩ්‍රෝකාබන වල බෙදීම අපි දැන් කතා කලින් අර විෂය නිර්දේශය ලියාගෙන තියෙනවනේ. ඇලිපැටික ඇරොමැටික. ඉතින් ඇලිපැටික කියන්නේ මොනවද? ඇරොමැටික් කියන්නේ මොනවද? ඌවා ඕනේ නැහැ හරිද? බොරුවට නිකන් කාලේ නාස්ති කරන්න ඕනෙත් නැහැ. ඌවා කතා කරලා නිකන් ගිහින් බෙදෙනවා. ඇලිපැටික කොටස් තුනයි ඇල්කේන ඇල්කීන ඇල්කයින් එහෙම තියෙනවා. හරි? ඒ වලට නේ. අපි එහෙනම් අනුමාත්‍රකාව පළවෙනි තැන ඉඳන් පටන් ගමු. මොකද්ද? අනුමාත්‍රකාව නෙමෙයි මාත්‍රකාව නැවතත් ප්‍රධාන මාත්‍රකාව ඇල්කේන යට තියෙන
හයිඩ්‍රෝකාබනයට තියෙන ඇල්කේන 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 ඇල්කේන් කියලා කියන්නේ අපි හයිඩ්‍රෝකාබන වලින් right හයිඩ්‍රෝකාබන වලින් මේ කාබන් දාමය දැන් කාබනික සංයෝගයක තියෙන පුතේ කාබන් දාමය right කාබනික සංයෝගයක තියෙනවා කාබන් දාමය මේ කාබන් දාමයේ කාබන් තනි බන්ධන විතරයි තියෙන්නේ හරිද කාබන් දාමය ගත්තාම කාබන් දාමයේ කාබන් තනි බන්ධන විතරයි තියෙන්නේ ඉතිරි බන්ධන කාබන් පරමාණු අතර තියෙනවා තනි බන්ධන විතරක් කාබන් පරමාණුවකට සාමාන්‍යයෙන් බන්ධන 4ක් හදන්න පුළුවන් කාබන් අපි ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්නේ බන්ධන 4ක් හදලා. එතකොට කාබන් පරමාණු අතර තනි බන්ධන විතරක් තියෙනවා. ඒ හැම කාබන් පරමාණුවකම ඉතිරි බන්ධන ටික හයිඩ්‍රජන් වලින් බැඳිලා ඉන්නවා. හරි නේද? හයිඩ්‍රජන් වලින් බැඳිලා ඉන්නවා. බලන්න ඔයාලට පේනවා මේ ඇඳලා තියෙන එක. හරිද? මේ සරලම හයිඩ්‍රෝකාබන් එක CH4 ඇල්කේන් එක CH4 ඔයාලට පේනවනේ ඒක ඇඳලා තියෙනවා. හරි නේද? එතකොට මෙහෙම තියෙනවා. හරි? අපි ඒක ටික zoom කරලා ගමු. එතකොට ඔය තියෙන්නේ සරලම හයිඩ්‍රෝකාබන් එක CH4 ඔහම තියෙනවා. ඊපස්සේ දෙවෙනි එක්කෙනා තමයි right දෙවෙනි එක්කෙනා තමයි මේ තියෙන C2H6. එතකොට C2H6 බලන්න කාබන් පරමාණු දෙන්න අතර තියෙන්නේ තනි බන්ධන කාබන් පරමාණු දෙන්න අතර තියෙන්නේ තනි බන්ධන ඒක බන්ධන. එතකොට කාබන් දෙන්න ඒක බන්ධනයෙන් බැඳුනාම හැම අනික් කාබන් පරමාණු තුනටම හැම කාබන් පරමාණු දෙකටම තව බන්ධන තුනක් ඕනනේ. එතකොට හැම කාබන් පරමාණුවකම ඉතිරි බන්ධන තුන හයිඩ්‍රජන් වලින් බැඳලා ඉන්නේ. ඇල්කේන්. C3H8 වලදී වෙන්නේ කාබන් පරමාණු තුන් දෙනා තනි බන්ධන වලින් බැඳලා ඉන්නවා. හැම කාබන් පරමාණුවකම බන්ධන 4 සම්පූර්ණ වෙන විදිහට ඉතුරු ටික හයිඩ්‍රජන් වලින් බැඳලා තියෙනවා. හයිඩ්‍රජන් වලින් පිරීලා තියෙනවා. C4H10 ගත්තාම කාබන් පරමාණු 4 දෙනා රේඛාවක් වගේ රේඛාව නෙමෙයි. කාබන් පරමාණු 4 තනි බන්ධන වලින් බැඳලා තියෙනවා. ඒ හැම කාබන් පරමාණුවකම ඉතිරි බන්ධන ටික හයිඩ්‍රජන් වලින් බැඳලා තියෙනවා. එතකොට ඒක තමයි ස්ට්‍රක්චරල් ෆෝමියුලා කියලා කියන්නේ ව්‍යුහ සූත්‍රය. right ස්ට්‍රක්චරල් ෆෝමියුලා එක ව්‍යුහ සූත්‍රය. එතකොට මේ ස්ට්‍රක්චරල් ෆෝමියුලා එකට එහා පැත්තෙන් ආපහු තියෙනවා half structural formula කියලා අර්ධ ව්‍යුහ සූත්‍රය. හරිද? ව්‍යුහය අඳින්න කිව්වොත් ඔය මැද එක අඳින්න ඕනේ. හරි නේද? නැත්තම් half structural formula කියන්නේ අර්ධ ව්‍යුහ සූත්‍රයක් අඳින්නත් පුළුවන්. ඒවා සමහර තැන්වල එහෙම අඳින්න කියලා තියෙනවා. ඒව මම ප්‍රශ්න කරද්දි කියා දෙන්නම් කොහොමද අඳින්න ඕන කියලා. හරිද? ඒතොර මේ තියෙන්නේ ව්‍යුහය. නිවැරදි ව්‍යුහය පෙන්නන්න කිව්වොත් මේ විදිහට අඳින්න වෙනවා. දැන් මේ තියෙන්නේ අර්ධ ව්‍යුහ සූත්‍රවලදී කියලා තියෙන්නේ එක කාබන් කෙනෙක්ට අදාළ ටික එකට ලියනවා. පළවෙනි එකේ නම් කාබන් එකයි ඒ නිසා ඔයාලට පේනවා දකුණු පැත්තේ තියෙන්නේ CH4 නේ. මෙතන තියෙන්නේ CH4. දැන් දෙවෙනි එකේ C2H6 කාබන් එක්කෙනයි වෙන්නකොට CH3. හැබැයි ඔයාලට ඒකේ විශේෂයක් පේනවද? හොඳට බලන්න මේ කියන ඒවා හොඳට බලන්න. ඕගනික් වල මුල ඉඳන් මේව හරියට ලියාගෙන යන්. එතකොට වරදින්නේ නැහැ. CH3 කියන එක එතකොට ලියලා තියෙන්නේ ඇත්තටම H3CH3 කියලා. H3CH3. දැන් ඔක CH3 කියලා ලිව්වා කියලා වැරදි නෑ හරියද? CH3 කියලා ලිව්වා කියලා වැරද්දක් නැහැ. නමුත් අර කාබනික රසායනයේදී ඔය කාබන් පරමාණු අතරනේ තනි බන්ධනේ ඔය පෙන්නන බන්ධනේ තියෙන්නේ. ඒ නිසා හැකියපමණ අර කාබන් දෙන්න අතර බන්ධනය තියෙන විදිහට ව්‍යුහ සූත්‍ර ලියන්න පුළුවන් නම් හොඳයි. හරි නේද? ඒ නිසා තමයි ඔය CH3 නැතුව වම් පැත්තේ එක CH3 නැතුව අර බලන්න දකුණු පැත්තේ තීරුවගේ දෙවෙනි එක්කෙනා කියන්නේ C2H6 යටතේ මම මේ කියන්නේ. එයා CH3 නැතුව H3C කියලා ලියලා තියෙන්නේ ඒක. තුන්වෙනි එකට එනකොට දැන් තේරෙනවා. හරිද? තුන්වෙනි එකට යනකොට දැන් තේරෙනවා. මොකද H3C කියන්නේ CH3 තමයි. CH3 CH2 CH3. අර කාබන් පරමාණුවක් වෙන වෙනම අරගෙන ලියනවා. ඇල්කේන්.
හතරවෙනි එක කෙනා CH3 CH2 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 ඔන්න ඇල්කේන. ඔවට අපි කියනවා ඇල්කේන කියලා. රයිට්? මේ ඇල්කේන වල පොදු සූත්‍රයක් මේ ඔක්කොම ව්‍යුහ සූත්‍ර වලින් අපිට පොදු සූත්‍රයක් දෙන්න පුළුවන්. මොකද්ද? ඇල්කේන වලට තියෙනවා පොදු සූත්‍රයක් CnH2n-2. බලන්න මේ හැම එකකටම ආදේශ කළා මේ හැම එකටම ආදේශ කළා බලන්නකෝ ඒ පොදු සූත්‍රය එනව නේද කියලා. ඇල්කේන වලට අදාළව ඔය කියන පොදු සූත්‍රයේ මේ හැම එකටම එනව නේද? නේ CnH2n-2 එනව නේද? කාබන් එකක් තිබ්බොත් C1H2n-2 දෙවරක් එක 2යි 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 4යි තේරෙනවනේ. කාබන් දෙකක් තිබ්බොත් CnH2n-2 දෙවරක් 2 4යි 4යි 2යි 6යි ඒ විදිහට ආදේශ කරලා බලන්න එහෙම වෙනවනේ. හරි නේද? ඕවට අපි කියනවා ඇල්කේන කියලා. රයිට්? ඇල්කේන කියලා. ලියන්න. සටහන ලියාගෙන ඉමු. ඇල්කේනයක සියලුම කාබන් පරමාණු අතර පවතිනුයේ කාබන් තනි බන්ධන පමණි. කාබන් තනි බන්ධන පමණි. සෑම කාබන් පරමාණුවකම ඉතිරි බන්ධන කාබන් පරමාණු අතර තනි බන්ධන හැදුවට පස්සේ ඉතිරි වෙන බන්ධන තියෙනවනේ. ඉතිරි බන්ධන හයිඩ්‍රජන් සමග ඒක බන්ධන සාදා සම්පූර්ණ වී ඇත. එතකොට මේ ඇල්කේන වල ව්‍යුහය බැලුවට පස්සේ හරිද? මේ ඇල්කේන වල ව්‍යුහය හරියට බැලුවොත් බලන්න පුතේ මේ ඇල්කේන වල ව්‍යුහ ටික හොඳට බලන්න මේ මැද තියෙන තීරය බලන්න. ඇල්කේන වල ව්‍යුහ ටික බලනකොට ඔයාලට පේනවනේ මේ ඇල්කේන වල තියෙන්නේ තනි බන්ධන සංයෝගය තුල තියෙන්නේ හැමතැනම තියෙන්නේ තනි බන්ධන විතරයි ඒක. කාබන් පරමාණු අතර තියෙන්නේ තනි බන්ධන හයිඩ්‍රජන් ලයික් කොහොමත් හදන්න වෙන්නේ තනි බන්ධන විතරයි. ඒතර මේ මොනවා හරි කාබනික සංයෝගයක තියෙන්නේ තනි බන්ධන විතරක් නම් ඔන්න අහගන්න. මොනවා හරි කාබනික සංයෝගයක තියෙන්නේ තනි බන්ධන විතරක් නම් ඒක ඇල්කේනද ඒ මොකද්ද කියලා අදාළ නැහැ. හරිද? ඕනම කාබනික සංයෝගයක පුතේ තියෙන්නේ තනි බන්ධන විතරයි නම් ඒ තනි බන්ධන විතරක් තියෙන සංයෝග අපි හඳුන්වනවා සංතෘප්ත සංයෝග. එතකොට මේක ඇවිල්ලා සංතෘප්ත හයිඩ්‍රෝකාබන් එකක්. හයිඩ්‍රෝකාබන් එකක් නිසා සංතෘප්ත හයිඩ්‍රෝකාබන්. තව සංතෘප්ත ඇල්කිල් වලට තියෙනවා සංතෘප්ත මධ්‍යසාර තියෙනවා. එහෙම එක එක ඒවා තියෙනවා. ඒ සංතෘප්ත කියන එකේ තේරුම සංයෝගය තුල තියෙන්නේ ඒක බන්ධන පමණයි. දැන් මේ ආකාරයට ඇල්කේන සංයෝගවල පවතිනුයේ ඇල්කේන සංයෝගවල පවතිනුයේ ඒක බන්ධන පමණි. ඇල්කේන සංයෝගවල තියෙන්නේ ඒක බන්ධන පමණි. තනි බන්ධන පමණි. ඇල්කේන සංයෝගවල පවතිනුයේ ඒක බන්ධන නැත්නම් තනි බන්ධන පමණි.
අපි වරහන් ඇතුලේ ලියාගමු මම මේ කියන කාරණාව වරහන් ඇතුලේ ලියාගමු යම් කාබනික සංයෝගයක වරහන් ඇතුලේ මේක ලියාගන්නේ වරහන් ඇතුලේ යම් කාබනික සංයෝගයක ඒක බන්ධන පමණක් පවතී නම් යම් කාබනික සංයෝගයක ඒක බන්ධන පමණක් පවතී නම් එම සංයෝගය සංතෘප්ත කාබනික සංයෝගයක් ලෙස සලකනු ලබයි. ඒක සංතෘප්ත කාබනික සංයෝගයක් කියලා සලකනවා. සංතෘප්ත කාබනික සංයෝගයක් ලෙස සලකනු ලබයි. වරහන් වහලා මේ නිසා ඇල්කේන යනු වරහන් වහලා මේ නිසා ඇල්කේන යනු සංතෘප්ත හයිඩ්‍රෝකාබනයක් වේ. සංතෘප්ත හයිඩ්‍රෝකාබනයක් වේ. ඇල්කේන කියන්නේ සංතෘප්ත හයිඩ්‍රෝකාබනයක් වේ. දැන් බයෝ කරන ළමයිට මතකද බයෝ ළමයි ඔයාලා ඉගෙනගෙන තියෙනව නේද බයොලොජි වල සංතෘප්ත මේද අම්ල අසන්තෘප්ත මේද අම්ල කියලා දෙකක්. බයොලොජි කරන ළමයි ඉගෙනගෙන තියෙනව නේද සංතෘප්ත මේද අම්ල අසන්තෘප්ත මේද අම්ල කියලා දෙකක්. එහෙම ඉගෙනගෙන තියෙනවද? ඔව්. එහෙනම් දැන් තේරෙනවද ඔයාලට ඔය සංතෘප්ත මේද අම්ලයි අසන්තෘප්ත මේද අම්ලයි කියන්නේ මොකක්ද කියලා? හරිද? සංතෘප්ත මේද අම්ල කියන්නේ මොනවද? ඒ සංයෝගයේ මේද අම්ල අණු තුල තියෙන්නේ හරිද? මොකද මේද අම්ල කියන්නේ මේ දම්ල අණු වල තියෙන්නේ සංතෘප්ත මේ දම්ල කියන්නේ තනි බන්ධන විතරයි තියෙන්නේ. හරිද? අසන්තෘප්ත මේ දම්ල කියන්නේ ද්විත්ව බන්ධන එහෙම තියෙනකොට අපි කියනවා අසන්තෘප්ත මේ දම්ල. හරි නේද? අනේ ඒක තමයි සංතෘප්ත මේ දම්ල සහ අසන්තෘප්ත මේ දම්ල කියලා ඒ බෙදුවෙත් එහෙමයි. සංතෘප්ත කියන එකේ තේරුම ඒ සංයෝගය තුල තියෙන්නේ ඒක බන්ධන විතරයි. හරි නේද? ඒ සංයෝගය තුල තියෙන්නේ ඒක බන්ධන විතරයි. ඒකයි සංතෘප්ත මේ දම්ල අසන්තෘප්ත මේ දම්ල කියලා දෙකක් තියෙන්නේ ඕකෙම තමයි. ඒතර මෙතනදී ඇල්කේන පාඩමට අපි ආපහු වෙනමු. මැච් කරන ළමයි නැත්තම් තරහ වෙනවා. ඇල්කේන පාඩමට එමු. ඇල්කේන කියන්නේ සංතෘප්ත හයිඩ්‍රෝකාබන් එකක්. ඇල්කේන කියන්නේ මොකද්ද පුතේ? සංතෘප්ත හයිඩ්‍රෝකාබන් එකක් තමයි ඇල්කේන කියලා කියන්නේ. ඇල්කේන කියන්නේ සංතෘප්ත හයිඩ්‍රෝකාබන් එකක්. හරි? කියන්න. වෙනම ලියන්න. මේ නිසා ඇල්කේන වල සෑම කාබන් පරමාණුවක්ම මේ නිසා ඇල්කේන වල සෑම කාබන් පරමාණුවක්ම sp3 මුහුම්කරණයේ පවතී. ඇල්කේන වල සෑම කාබන් පරමාණුවක්ම sp3 මුහුම්කරණයේ පවතී. ඇල්කේන වල හැම කාබන් කෙනෙක්ම sp3 මුහුම්කරණයේ තියෙනවා. මේ වගුව ඇඳ ගන්න ඔයාලා දකුණු පැත්තෙන් මේ විදිහට පොදු සූත්‍රය ලියන්න ඕනේ CnH2n පොදු සූත්‍රයේ දකුණු පැත්තෙන් ලියන්න ඕනේ. වම් පැත්තේ තව ටිකක් මෙහෙම ලියන්න කොටස් ටිකක් තියෙනවා. ඒකට පොඩි ඉඩකුත් ඕනේ. ඒ නිසා මේ වගුව ඇඳ ගන්න page එකේ ඔයාලගේ පිටුවේ මැද ඇඳ ගන්න මේ වම් පැත්තේ දකුණු පැත්තේ දැන් මම දකුණු පැත්තේ නම් ලියලානේ තියෙන්නේ. වම් පැත්තේත් ඒ වගේම ඉඩක් ඕනේ ලියන්න. හරි නේද? එහෙම ඉඩ එන විදිහට මේක ඇඳ ගන්න බලන්න මේ වගුව ඉක්මනින් ඇඳ ගන්න. ස්ක්‍රීන්ෂොට් නෑ, ස්ක්‍රීන්ෂොට් ගන්න බෑ, ඇඳ ගන්න.
හරිද ළමයි? ඉවර නම් ඉවර වෙලා කියන්න. වම් පැත්තේ ගොඩක් ලියන්න තියෙනවා. නෑ ගොඩක් ලියන්න නෑ. චූටි ඉඩක් ඕනේ. කියන්නේ රූම් එක කියන්නේ පොඩි ඉඩක් ඕනේ. අර පොඩි ඉඩක්. වම් පැත්තේ ලියන්න පොඩි ඉඩක් ඕනේ. හරිද ළමයි? ඉවරද? කලබලයක් නෑ හොඳේ. ඕගනික් නම් කිසි කලබලයක් නෑ. දැන් මේ අපි පටන් ගත්තනේ අප්‍රේල් වෙනකොට ඕගනික් පටන් ගත්තානේ. දෙසැම්බර් වෙනකන් ඕගනික් උගන්වනවා. හරිද? දෙසැම්බර් වල තමයි ඕගනික් නවත්තන්නේ. අනික පළවෙනි ටික මාරම හිමින් චුට්ට හිමින් චුට්ට තමයි ඕගනික් මුල් ටික කරන්නේ. කිසිම කලබලයක් හදිස්සියක් නැත. හිමින් ලස්සනට ලියා ගන්න තීරණ විදියට. yes ඩිසෙම්බර් තමයි ඕගනික් ඉවර කරන්නේ. ඩිසෙම්බර් වෙනකන් ඕගනික් කරනවා ටික පොත්තට කාලය අරගෙන ප්‍රශ්න කරමින් පරිවර්තන කරමින් හරිද? හිමින් හදිස්සියක් නෑ. මොකද කියන්නේ මේ දැන් අපි දවසට පාඩම් දෙකක් කරනවානේ. මේ පාඩම් දෙකක් කරගෙන එනකොට එක පාඩමක් ඉවර වෙනවා ඕගනික් කරනකොට සිලබස් එක ඉවර වෙන එක කෙරවලක් තමයි ඕගනික් කියන්නේ. ඔයාලගේ ඉනෝගනික් P ගුණුව D ගුණුව ඉවර වුණාම දැන් P ගුණුවනේ අපි ඊගාවට කරන්න තියෙන්නේ. උභය ගුණී කරලා P ගුණුව පටන් අරගෙන P ගුණුව ඉවරනහම අපිට සාමාන්‍යයෙන් සැප්තැම්බර් විතර වෙනකොට අපි සමතුලිතතාවයේ ෆිසිකල් පටන් ගන්නවා. ෆිසිකල් ටික කරලා ඉවර වුණාට පස්සේ මෙහෙන් ඕගනික් ටික කරලා ඉවර වුණාට පස්සේ සිලබස් ඉවරයි. දැන් මේ සිලබස් එක ඉවර වෙන එක කෙරවලකට අවිල්ලා තියෙනවා දැන් පාඩම පන්ති. සැප්තැම්බර් වගේ වෙනකොට බලාපොරොත්තු වෙනවා සමතුලිතතාවයේ පටන් ගන්න. සැප්තැම්බර් වෙනකොට සමතුලිතතාවයේ පටන් ගන්න පුළුවන්. හරිද? ඇඳගෙන ඉවරද? හරි ඉවරයිනේ. හොඳයි. දැන් මේකේ මෙන්න මේ පොදු සූත්‍රය කියන එකක් ලියාගන්න. හරි. පොදු සූත්‍රය CNH 2n දාන 2 කියන එකත් ලියාගන්න. ඇල්කේන වල පොදු සූත්‍රය CNH 2n දාන 2 කියලා ලියාගන්න පැත්තකින් තියෙන එක. දකුණු පැත්තෙන් ඒකත් ලියාගන්න පොදු සූත්‍රය CNH 2n දාන 2. ඇල්කේන වල පොදු සූත්‍රය. පොදු සූත්‍රය CNH 2n දාන 2. දැන් ඇල්කේන වලදී මම ඊගාවට පෙන්වන්න යන්නේ මෙන්න මෙහෙම එකක්. මේ තියෙන ඇල්කේන ශ්‍රේණියේ පළවෙනි සමාජිකය 2 3 4 පිළිවෙලට අනුයාත සමාජිකයෝ ටිකට පෙන්වන්නේ. ඊගාවට ටිකක් වැදගත් එකක් කියන්නේ හොඳට අහගන්න. ඔය 1 2 3 4 අනුපිළිවෙලින් සමාජිකයෝ ටික තමයි ලියාගන්නේ. කාබන් 1 2 කාබන් 3 කාබන් 4 ඒ ආදී ලෙස. බලන්න පළවෙනි සමාජිකයයි දෙවෙනි සමාජිකයගේ අණුක සූත්‍ර අතර වෙනස CH2 නේද? පළවෙනි සමාජිකයයි දෙවෙනි සමාජිකයයි අතර අණුක සූත්‍ර වෙනස CH2 නේද?
දෙකයි තුනයි අතර අණුක සූත්‍ර වෙනසත් CH2 නේද? බලන්න දෙන්න අතර අණුක සූත්‍ර වෙනස. 3යි 4යි අතරත් අණුක සූත්‍ර වෙනස CH2 නේද? එතකොට මොකක් හරි කාබනික සංයෝග ශ්‍රේණියක ඇල්කේන වේවා ඇල්කීන වේවා ඇල්කයින වේවා මොන හරි කමන්නේ. කාබනික සංයෝග ශ්‍රේණියක අණුක සූත්‍ර ශ්‍රේණියක අනුයාත සමාජිකයෝ අනුයාත කියන්නේ එක ළඟ අනුයාත සමාජිකයන් අතර එකම අණුක සූත්‍ර වෙනසක් තියෙනවා නේ රයිට් එකම අණුක සූත්‍ර වෙනසක් තියෙනවා නම් අපි කියනවා ඒ ශ්‍රේණියට සදෘශ ශ්‍රේණියක් කියලා. ඔන්න නම මොකද්ද? සදෘශ ශ්‍රේණිය. රයිට් එතකොට අර දකුණු පැත්තේ තියාගත්ත ඉඩේ මෙන්න මේකත් ලියා ගන්න හැම සමාජිකයෝ දෙන්නෙක් අතර වෙනස CH2 කියන එක. ඒකත් ලියා ගන්න. ඒකත් ලියා ගන්න. ලියන්න. ඉහත ඇල්කේන ශ්‍රේණියේ ඉහත ඇල්කේන ශ්‍රේණියේ සෑම අනුයාත සමාජිකයන් දෙදෙනෙකු අතරම ඉහත ඇල්කේන ශ්‍රේණියේ සෑම අනුයාත සමාජිකයන් දෙදෙනෙකු අතරම ඉහත ඇල්කේන ශ්‍රේණියේ සෑම අනුයාත සමාජිකයන් දෙදෙනෙකු අතරම එකම අණුක සූත්‍ර වෙනසක් එකම අණුක සූත්‍ර වෙනසක් එකම අණුක සූත්‍ර වෙනසක් පවතී. එකම අණුක සූත්‍ර වෙනසක් පවතී. එකම අණුක සූත්‍ර වෙනසක් පවතී. මේ ආකාරයට කාබනික සංයෝග ශ්‍රේණියක අනුයාත සමාජිකයන් අතර කාබනික සංයෝග ශ්‍රේණියක අනුයාත සමාජිකයන් අතර එකම අණුක සූත්‍ර වෙනසක් පවතී නම් එකම අණුක සූත්‍ර වෙනසක් පවතී නම් එය සදෘශ ශ්‍රේණියක් ලෙස හඳුන්වනු ලබයි. එය සදෘශ ශ්‍රේණියක් ලෙස හඳුන්වනු ලබයි. ඒ සමාජිකයන් අතර එකම අණුක සූත්‍ර වෙනසක් තියෙනවා නම් ඒකට අපි කියනවා සදෘශ ශ්‍රේණියක් කියලා. එය සදෘශ ශ්‍රේණියක් ලෙස හඳුන්වනු ලබයි. ඒක අපි කියනවා සදෘශ ශ්‍රේණියක් කියලා. හරි. ඒතර ඇල්කේන සදෘශ ශ්‍රේණිය. ඇයි ඇල්කේන සදෘශ ශ්‍රේණියක් වෙන්නේ? ඒ ඇල්කේන ශ්‍රේණියේ අනුයාත සමාජිකයන් අතර තියෙන එකම අණුක සූත්‍ර වෙනසක්. ඒතර ඒ එකම අණුක සූත්‍ර වෙනසක් තියෙනවා නම් තමයි යාට මේ විදිහට පොදු සූත්‍රයක් කතා කරන්නත් පුළුවන්. පොදු සූත්‍රයක් තියෙන්නේ ඒකයි. නෑ හරියටම හරි. ඒ කියන්නේ ප්‍රශ්නේ ප්‍රශ්නට ඒ කියන්නේ අණුක සූත්‍ර වෙනස CH2 වෙන්න ඕනේ නෑ. හොඳ එහෙම එකක් නෑ. අණුක සූත්‍ර වෙනස ඒ කියන්නේ CH2 නම් CH2 නම් අපි හිතමු මේක CH කියලා. එහෙනම් CH පයි. එහෙම. CH2ම වෙන්න ඕනේ කියලා නීතියක් නෑ. හරියටම හරි. පැහැදිලි. හොඳයි. අපි ඉස්සරහට යමු.
මාතෘකාව ඇල්කේන වල ද්‍රවාංක සහ තාපාංක. ඇල්කේන වල ද්‍රවාංක සහ තාපාංක. කාබනික සංයෝගයක ද්‍රවාංක සහ තාපාංක ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනවා අපි. එයා රඳා පවතිනවා ප්‍රධාන වශයෙන් එයාගේ අණුක ස්කන්ධය සහ අන්තර් අණුක ආකර්ෂණ බල මත. ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ අන්තර් අණුක ආකර්ෂණ බල, ඊට පස්සේ අණුක ස්කන්ධය. මොකද අණුක ස්කන්ධය මත ආපහු අන්තර් අණුක ආකර්ෂණ බල වෙනස් වෙනවා. ඒතර ප්‍රධානම සාධකයේ අන්තර් අණුක ආකර්ෂණ බල, දෙවෙනි සාධකයේ තමයි අණුක ස්කන්ධය වෙන්නේ. රයිට්? දැන් මාතෘකාව ද්‍රවාංක සහ තාපාංක අපි පොදු පැහැදිලි කිරීම සියලුම කාබනික සංයෝග වලට ගැලපෙන පොදු පැහැදිලි කිරීම කරලා ඉන්නේ. කාබනික සංයෝගයක ද්‍රවාංක සහ තාපාංක කාබනික සංයෝගයක ද්‍රවාංක සහ තාපාංක ප්‍රධාන වශයෙන් අණු අතර ඇති අන්තර් අණුක ආකර්ෂණ බල සහ අණු අතර ඇති අන්තර් අණුක ආකර්ෂණ බල සහ අණු අතර ඇති අන්තර් අණුක ආකර්ෂණ බල සහ අණුක ස්කන්ධය මත රඳා පවතී. අන්තර් අණුක ආකර්ෂණ බල සහ අණුක ස්කන්ධය මත රඳා පවතී. අන්තර් අණුක ආකර්ෂණ බල සහ අණුක ස්කන්ධය මත රඳා පවතී. අන්තර් අණුක ආකර්ෂණ බල සහ අණුක ස්කන්ධය මත රඳා පවතී. හරි. දැන් අපි එනවා මේ අපේ පාඩමේ කොටසට ඇල්කේන වලට. ඒතර ඇල්කේන කියන එක මතක තියාගන්න ඕන ඔයාලා. ඇල්කේන කියන්නේ පුතේ නිර්ද්‍රවීය සංයෝග. හරිද? ඇල්කේන කියන්නේ නිර්ද්‍රවීය සංයෝග. ඇල්කේන කියන්නේ නිර්ද්‍රවීය සංයෝග නිසා ඇල්කේන අණු අතර මොනවද තියෙන අන්තර් අණුක ආකර්ෂණ බල? ඇල්කේන කියන්නේ නිර්ද්‍රවීය සංයෝග නිසා මට කියන්නේ ඇල්කේන අණු අතර තියෙන මොනවද අන්තර් අණුක ආකර්ෂණ බල? හරි. මොනවද ඇල්කේන අණු අතර තියෙන අන්තර් අණුක ආකර්ෂණ බල? මොනවද ඇල්කේන අණු අතර තියෙන අන්තර් අණුක ආකර්ෂණ බල? ඇල්කේන කියන්නේ නිර්ද්‍රවීය අණුනේ. yes. සඳුන් හරි. මොකද්ද? ප්‍රේරිත දී ද්‍රව ප්‍රේරිත දී ද්‍රව. එහෙම නැත්නම් අපි වර කියනවා ලන්ඩන් අපකිරණ. හරි. ප්‍රේරිත දී ද්‍රව නැත්නම් ලන්ඩන් බල. ලන්ඩන් අපකිරණ. හරි. ඒ හරි. ඔව්. දේශානේ හරි. එහෙම කියන්න පුළුවන්. හරි. ප්‍රේරිත දී ද්‍රව ලන්ඩන් අපකිරණ බල. ඒ ඕනම නමක්. එතකොට ඇල්කේන අණු අතර තියෙන්නේ ලන්ඩන් අපකිරණ බල. तो लंडन अपकिरण बल කියන්නේ ප්‍රබල අන්තර් අණුක ආකර්ෂණ බලද දුර්වල අන්තර් අණුක ආකර්ෂණ බලද? ලන්ඩන් අපකිරණ කියන්නේ ප්‍රබලද දුර්වලද? හා කියන්න බලන්න. කාටද කියන්න පුළුවන්? ලන්ඩන් අපකිරණ කියන්නේ ප්‍රබල අන්තර් අණුක ආකර්ෂණ බලද දුර්වල අන්තර් අණුක ආකර්ෂණ බලද? දෙන්න බලන්න මට උත්තරය. දුර්වල. තව දුර්වල. හරි. උත්තර දුන්න හැමෝම දුන්නේ දුර්වල කියලා. දුර්වල. තව උත්තර දෙනවද? තව වෙනස් උත්තර තියෙනවද ඊට වඩා? ඊට වඩා වෙනස් උත්තර තියෙනවද? නැහැ. එතකොට right, very good. මමත් මේ උත්තරේ එනකන් හිටියේ. සයින් හරියටම හරි. ලන්ඩන් අපකිරණ බල මේ ප්‍රබලද දුර්වලද කියලා කියන්න පුළුවන්ද? බෑ. එහෙම කියන්න බෑ. එහෙම එකක් නෑ. ඒ කියන්නේ එහෙම එකක් නෑ නේ. පොදුවේ එහෙම කියන්න බෑ. ඒ කියන්නේ බන්ධන පාඩම හරියට පාඩම් කරලා නෑ. ඒචයි මට කියන්නේ. මොකද?
ලන්ඩන් අපකිරණ බලවල ප්‍රබලතාවය ඒ අණුවේ ස්වභාවය මත රඳා පවතිනව නේද? සයුනි හරි. ඒක තමයි උත්තරේ. සාපේක්ෂයි ඒක. සාපේක්ෂයි ඒක. අණුවේ ස්වභාවය මත රඳා පවතිනවා. මොකද අණුවේ ස්වභාවය මත රඳා පවතිනවා කියලා කියන්නේ? අණුවේ ස්වභාවය මත රඳා පවතිනවා කියලා කියන්නේ කුඩා අණු අතර තියෙන දුර්වල ලන්ඩන් අපකිරණ බල මම කිය අණුවේ විශාලත්වය වැඩි වෙනකොට ලන්ඩන් අපකිරණ බලවල ප්‍රබලතාව ශීඝ්‍ර ලෙස වැඩි වෙනවා. එහෙමයි අපි පාඩමේ ඉගෙනන්නේ වලට. කුඩා අණු අතර තියෙන දුර්වල ලන්ඩන් අපකිරණ විශාල අණු අතර තියෙන්නේ ප්‍රබල ලන්ඩන් අපකිරණ. හරි නේද? කුඩා අණු අතර තියෙන්නේ දුර්වල ලන්ඩන් අපකිරණ විශාල අණු අතර තියෙන්නේ ප්‍රබල ලන්ඩන් අපකිරණ. එහෙනම් චූටි අණු අතර තියෙන දුර්වල. එහෙමයි වෙන්නේ. ඒ නිසා එහෙනම් මතක තියාගන්න ලන්ඩන් අපකිරණ බල ප්‍රබලද දුර්වලද කියලා එහෙම කාටවත් කියන්න බෑ. ලන්ඩන් අපකිරණ බල ප්‍රබලද දුර්වලද කියලා හරියට එහෙම කාටවත් කියන්න බෑ. පැහැදිලිද මම මේ කියන එක? right? යන්න ඇල්කේන යනු නිර්ජවීය කාබනික සංයෝගයන් වේ. ඇල්කේන යනු නිර්ජවීය කාබනික සංයෝගයන් වේ. ඇල්කේන යනු නිර්ජවීය කාබනික සංයෝගයන් වේ. මෙම ඇල්කේන අණු අතර මෙම ඇල්කේන අණු අතර නේ තපරකින සාමාන්‍ය මේ නිසා ඇල්කේන අණු අතර පවතින අන්තර් අණුක ආකර්ෂණවල ප්‍රබලතාවය ඇල්කේන අණු අතර පවතින අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය ඇල්කේන අණු අතර පවතින අන්තර් අණුක ආකර්ෂණ වල ප්‍රබලතාවය ඍජුවම අණුවේ විශාලත්වය මත රඳා පවතී. අණුවේ විශාලත්වය මත රඳා පවතී. එතකොට අපි කියනවා මෙහෙම මොකද්ද? මේ කුඩා ඇල්කේන අණු ගන්නකො චූටි ඇල්කේන අණු. චූටි ඇල්කේන අණු අතර තියෙන්නේ දුර්වල ලන්ඩන් අපකිරණ බල. තේරෙනව නේද? චූටි ඇල්කේන අණු අතර තියෙන්නේ දුර්වල ලන්ඩන් අපකිරණ බල. යන කුඩා ඇල්කේන අණු අතර දුර්වල ලන්ඩන් අපකිරණ බල පවතී. මේ නිසා අපි කියන චූටි ඇල්කේන අණු අතර තියෙන්නේ දුර්වල ලන්ඩන් අපකිරණ බල. ඒ ඇල්කේන අණු පොඩි නිසා, චූටි නිසා. මේ නිසා කුඩා ඇල්කේන අණු වලට අන්තර් අණුක ආකර්ෂණ බල දුර්වල නිසා කුඩා ඇල්කේන අණු වලට පහත් ද්‍රවාංක සහ තාපාංක කුඩා ඇල්කේන අණු වලට පහත් ද්‍රවාංක සහ තාපාංක පවතින අතර පහත් ද්‍රවාංක සහ තාපාංක පවතින අතර පහත් ද්‍රවාංක සහ තාපාංක පවතින අතර මේ නිසා ස්වභාවයේදී එම ඇල්කේන වායු අවස්ථාවේ පවතී. මොකද ද්‍රවාංග තාපාංක ගොඩාක් අඩු වුණාට පස්සේ එයාලා ස්වභාවයේදී වායු අවස්ථාවේ තියෙනවා චූටි ඇල්කේන අණු දුර්වල ලන්ඩන් අපකිරණ බල නිසා ස්වභාවයේදී වායු අවස්ථාවේ පවතිනවා.
අපි උදාහරණ ලියාගමු මේ CH4 C2H6 C3H7 C4H10 ඒවා ගත්තොත් වායු අවස්ථාවේ තියෙන. චූටි ඇල්කේන අණු දුර්වල ලන්ඩන් අපකිරණ බල නිසා වායු අවස්ථාවේ තියෙනවා ස්වභාවය. උදාහරණ කියලා ලියාගන්න. දැන් ඇල්කේනේ අණුක සූත්‍රය නැත්නම් ඇල්කේන අණුවේ විශාලත්වය වැඩි වෙනකොට මොකද වෙන්නේ? අර ලන්ඩන් අපකිරණ බලවල ප්‍රබලතාවයත් වැඩි වෙන්න පටන් ගන්නවා. ලන්ඩන් අපකිරණ බලවල ප්‍රබලතාවයත් වැඩි වෙන්න ගන්නවා. එතකොට ලන්ඩන් අපකිරණ බලවල ප්‍රබලතාවය වැඩි වෙනකොට ද්‍රවාංක තාපාංක වැඩි වෙනවා. ද්‍රවාංක තාපාංක වැඩි වෙනවා. එතකොට ඔය කාබන් 8ක් 9ක් 10ක් වගේ තියෙනකොට ද්‍රවාවස්ථාවට එනවා. කාබන් 18ක් 20ක් 25ක ඒ විදිහට ගොඩාක් වැඩි වෙනකොට එයාලා ඝන අවස්ථාවට එනවා. මොකද ද්‍රවාංක තාපාංක ඉතාම ඉහළ ගිහිල්ලා. ද්‍රවාංක තාපාංක ඉතාම ඉහළ ගිහිල්ලා අණුක සූත්‍රය ගොඩාක් විශාල වෙනකොට. එතකොට ඔයාලා දැනගන්න ඕන කාරණේ තමයි අණුක සූත්‍රය වැඩි වෙනකොට හරිය නේද? අණුක සූත්‍රය විශාල වෙනකොට ලන්ඩන් අපකිරණ බලවල ප්‍රබලතාවයේ වැඩිවීමට අනුරූපව ලන්ඩන් අපකිරණ බලවල ප්‍රබලතාවයේ වැඩිවීමට අනුරූපව ඇල්කේන වල ද්‍රවාංක තාපාංකත් වැඩි වෙනවා. ඇල්කේන වල ද්‍රවාංක තාපාංකත් වැඩි වෙනවා. ඒක තමයි ඔයාලා මේකෙදි දැනගෙන ඉන්න ඕන කාරණා. හරිය නේද? අපි ඒකත් ලියාගමු. ඇල්කේනේ අණුක සූත්‍රය විශාල වන විට නැත්නම් විශාලවත්ම ඇල්කේනේ අණුක සූත්‍රය විශාලවත්ම ලන්ඩන් අපකිරණ බලවල ප්‍රබලතාවයද වැඩි වේ. ලන්ඩන් අපකිරණ බලවල ප්‍රබලතාවයද වැඩි වේ. ඇල්කේනේ අණුක සූත්‍රයේ ලොකු වෙනකොට ලන්ඩන් අපකිරණ බලවල ප්‍රබලතාවයත් වැඩි වෙනවා. මේ නිසා ඊට අනුරූපව ඇල්කේනවල ද්‍රවාංක තාපාංකද වැඩි වේ. ඇල්කේනවල ද්‍රවාංක තාපාංකද වැඩි වේ. එබැවින් තරමක් අණුක සූත්‍රය විශාල ඇල්කේන සාමාන්‍ය තත්ත්වය යටතේදී තරමක් අණුක සූත්‍රයේ විශාල ඇල්කේන සාමාන්‍ය තත්ත්වය යටතේදී ද්‍රව අවස්ථාවේද ඉතා විශාල අණුක සූත්‍ර සහිත ඇල්කේන ඉතා විශාල අණුක සූත්‍ර සහිත ඇල්කේන වල ඉතා ඉහළ ද්‍රවාංක සහ තාපාංක පැවතීම නිසා ඒවා ඝන අවස්ථාවේද
පවති. ඒවා ඝන අවස්ථාවේද පවති. ඝන අවස්ථාවේද පවති. ඉතාමත් ඉහළ අණුක සූත්‍ර තියෙනකොට අපි කියනවා ඒවා ඝන අවස්ථාවේ පවතිනවා. මොකද ඉතාම ඉහළ ද්‍රවාංක තාපාංක පැවතීම නිසා. ඔයාලට පුළුවන් මේ ටික ලියන්න. අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. විශාලම ඇල්කේනේ මොකක්ද? ඒකට නම් උත්තර දෙන්න බෑ. හරිද? එහෙම එකක් නෑ. විශාලම ඇල්කේනේ කියන්නේ දැන් කවුද දන්නේ? තාම හොයාගෙන නැතුව තියෙන්නේ නේ. ඔව් කියන්නේ කාබන් පරමාණු ඉතා විශාල. කියන්නේ ලෝකයේ දැනට හදලා තියෙන විශාලම හොයාගෙන තියෙන විශාලම ඇල්කේනේ ඇති එහෙම එකක්. හරිද? දැන්ට හොයාගෙන නැති එහෙම විශාලම එකක්. ඒ මට නම් ඔළුවට ඇවිල්ලා නැහැ එහෙම එකක් ගැන. අපි ඕන්න නිකන් මේ Google වල ගහලා බලමු. නිකන් ඔයාලා අහපු නිසා නිකන් මට හිතුණා ඒක හොයලා බලන්න. biggest alkane. What is the largest most carbon atoms alkane having? එහෙම එකක් තියෙනවා. මෙහෙම අණු සූත්‍රයක් එක්ක එහෙම එකක් තියෙනවා. ඔයාලට පේන්නේ නැහනේ. එහෙම එකක් තියෙනවා. ඒකේ නමවත් කියන්න ඕනේ නැහැ. ඒකේ දිග නමක් තියෙන්නේ හරි. හරි. දැන් මේක කවුද අහන්නේ කියන එක අදාළ නැහැනේ. ප්‍රශ්නේ අහපු එකනේ වැදගත්. නෑ හොඳයි ඒක මමත් කැමතියි උනාට ඒ අහපු ප්‍රශ්නෙට හරිද? ඒ කියන්නේ එහෙම මේ මටත් එහෙම හිතලා නැහැ මෙච්චර කාලෙකට එහෙම එකක් තියෙනවද කියලා හොයන්න. එහෙම එකක් තියෙනවා. එන ලොකු ව්‍යුහයක් තියෙන එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. ඉතින් දැනට හොයාගෙන තියෙන ලාර්ජස්ට් කියන්නේ සිලබස් එකට නම් ඕනේ නැහැ උනාට තියෙන. කමක් නැහැ එහෙම ඇහුවට හරිද? හරි. හොඳයි. අපි ඉස්සරහට. හරි. එතකොට කුඩා ඇල්කේන ගත්තාම කුඩා ඇල්කේන වල දුර්වල ලන්ඩන් අපකිරණ බල ද්‍රවාංක තාපාංක 15. හරි. විශාල ඇල්කේන වල
ප්‍රබල ලන්ඩන් අපකිරණ බල ද්‍රවාංක තාපාංක ඉතාම ඉහළ. කන්නේ ද්‍රවාංක තාපාංක ඉහළ. හේතුව අණුක සූත්‍රය විශාල වෙනවා කියන්නේ අණුව විශාල වෙනවා. අණුව විශාල වෙනකොට ලන්ඩන් අපකිරණ බලවල ලන්ඩන් අපකිරණ බල වැඩි වෙනවා. හැබැයි මතක තියාගන්න මීට අමතරව මේකට මේ අණුක ස්කන්ධයේ වැඩිවීමත් බලපානවා. ඒක නැත්තේ නෑ. හරි නේද? එහෙනම් අපි යටින් ලියාගමු කාරණාවක් විදියට ලියන්න. අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබල වීමට අමතරව අපි ඒකත් ලියාගමු කරුණක් විදියට නැත්නම් ඒක අපි මගේ ඇරියා වෙනවනේ. අන්තර් අණුක ආකර්ෂණ ප්‍රබල වීමට අමතරව අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබල වීමට අමතරව අණුක ස්කන්ධයේ සිදුවන වැඩිවීමද අණුක ස්කන්ධයේ සිදුවන වැඩිවීමද අණුක ස්කන්ධයේ සිදුවන වැඩිවීමද මේ ආකාරයට ද්‍රවාංක තාපාංක වැඩිවීම සඳහා බලපානු ලබයි. අණුක ස්කන්ධයේ වැඩිවීමත් බලපානවා. ඒක නෑ කියලා ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක නෑ කියලා ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. හරි? ඊගාවට. right? දැන් බලන්න මම C5H12 කියන මෙන්න මේ අණුක සූත්‍රයට අදාළව දැන් මේක ඇල්කේනයක් කියන එක පැහැදිලිනේ හොඳට බලා ගන්න. ඉතාම වැදගත් දෙයක්. මේක මුළු ඕගනික් කෙමිස්ට්‍රි වලටම ඕන වෙනවා. හරි නේද? මුළු ඕගනික් කෙමිස්ට්‍රි වලට මම මේ කියන එක ඕන වෙනවා. අදින් මේක අද විතරයි කතා කරන්නේ. අදින් පස්සේ ප්‍රශ්න වලට උත්තර ලියද්දි තමයි ආයි කතා කරන්නේ. එහෙනම් හැමෝම හොඳට අහගන්න. C5H12 කියන අණුක සූත්‍රය හරිද? C5H12 කියන අණුක සූත්‍රයට අදාළව මේක ඇල්කේනයක්ද මට ඉස්සල්ලාම කියන්න. දැන් පොදු සූත්‍රය දන්නවනේ ඇල්කේන වල CnH2n ධන 2. ඒතර CnH2n ධන 2 නම් C5ක් නම් H වෙන්න ඕනේ දෙවරක් 5 10යි 10යි 2යි 12යි 2n ධන 2 C5H12. හරිනේ. C5H12 කියන්නේ ඇල්කේන එක. එතකොට බලන්න මම මේ C5H12 කියන අණුක සූත්‍රයට අඳින්න පුළුවන් ව්‍යුහ තුනක් මම පෙන්නලා තියෙනවා. පේනවද ඔයාලට? අඳින්න පුළුවන් ව්‍යුහ තුනක් මම මේ විදිහට පෙන්නලා තියෙනවා. right? අඳින්න පුළුවන් ව්‍යුහ තුනක්. අඳින්න පුළුවන් ව්‍යුහ තුනක් මේ විදිහට පෙන්නලා තියෙනවා. පේනවද ඔයාලට? එකක් ඇඳලා තියෙනවා ඔයාලට බලන්න කාබන් පරමාණු පහම සරල දාමයක්. සරල දාමයක් කියන්නේ normal විදිහට. සාමාන්‍ය විදිහට කාබන් පරමාණු පහ එකක් අනෙකට ඊට පස්සේ ඊගාවෙක ඊට පස්සේ ඊගාවෙක ඊට පස්සේ ඊගාවෙක වශයෙන් කාබන් පරමාණු පහ normal සාමාන්‍ය දාමයක් විදිහට තියෙනවා. එතකොට එයාගේ නම n pentane. n කියන්නේ normal pentane. n pentane. right? ඊට පස්සේ දෙවැනි එක බලන්න ඒකත් C5H12 තමයි. හැබැයි ඒකේ බලන්න ඔයාලා කාබන් පරමාණු හතරක් සාමාන්‍ය විදිහට දීලා එක්කෙනෙක් වෙනම පැත්තකින් සම්බන්ධ වෙලා තියෙනවා යටින්. CH3 එකක් වෙනම ඇවිල්ලා. එතකොට ඒකට අපි කියනවා දැන් බලන්න මේකේ කාබන් පරමාණු ටික තියෙන විදිය ඔයාලා බැලුවොත් කාබන් පරමාණු ටික තියෙන විදිය බැලුවොත් ඔයාලට පේනවා ඒකේ කාබන් පරමාණු ටික තියෙන්නේ මෙන්න මෙහෙම. හරි. මේ විදිහේ කාබන් පරමාණු ටික තියෙන්නේ මෙහෙම T අකුරක හැඩයටනේ. එතයි නේද දැන්. කාබන් පරමාණු ටික තියෙන්නේ මෙහෙම T අකුරක හැඩයට. right? මෙහෙම T අකුරක හැඩයට. කාබන් පරමාණු ටික තියෙන්නේ මෙහෙම T අකුරක හැඩයට. ඒතර කාබන් පරමාණු ටික T අකුරක හැඩයට තියෙනවා. T අකුරක හැඩයට තියෙනකොට ඒකට අපි කියනවා isopentane. iso. ඒ iso කියන වචනේ දාන්නේ අර කාබන් පරමාණු ටික මෙහෙම T අකුරකට තියෙනවා නම් isopentane. ඊපස්සේ බලන්න මේකෙදි කාබන් පරමාණු ටික තියෙන විදිය මෙහෙම කතරයකට තියෙනවා කාබන් පරමාණු. ඒ කතරයකට තියෙනවා නම් අපි එතකොට දාන වචන තමයි නියෝපෙන්ටේන්. පෙන්ටේන් කියන්නේ පහක් නිසා. පෙන්ටේන් කියන්නේ පහක් නිසා. හරිද? පෙන්ටේන් තුනම පෙන්ටේන් කාබන් පහක් තියෙන ඇල්කේනේට අපි කියන්නේ පෙන්ටේන්. හරිද? කාබන් පහ තියෙන ඇල්කේනේට අපි කියන්නේ පුතේ පෙන්ටේන්. එතකොට මෙතනදී පළවෙනි එක කෙනා normal pentane, දෙවෙනි එක isopentane. isopentane කියන්නේ T අකුර හැඩයට තියෙනවා. කතරයකට තියෙනකොට නියෝපෙන්ටේන්. ඒ විදිහට පෙන්ටේන්ලා තුන් දෙනෙක් ඔය ඉන්නවා.
එතකොට මේ තුන් දෙනාගේම එකම ආනුක සූත්‍රය එකම ආනුක ස්කන්ධයනේ. මේ තුන් දෙනාගේම එකම ආනුක සූත්‍රය එතකොට එකම ආනුක ස්කන්ධය. එතකොට එකම ආනුක සූත්‍රය එකම ආනුක ස්කන්ධය තිබ්බත් බලන්න මෙයාලගේ ද්‍රවාංක නැත්නම් මෙතන මම තාපාංක ඔයාලට දීලා තිනවා. තාපාංක ටික බලන්න. රයිට් තාපාංක ටික බලන්න මොකද වෙන්නේ? තාපාංක ටික බැලුවොත් normal pentane වල 36යි. isopentane වල 28යි. neopentane වල 10යි. ඒ කියන්නේ මේ කාබන් දාමයේ ව්‍යුහය වෙනස් වෙනකොට එකම අණුක සූත්‍රයේ තිබ්බත් කාබන් දාමයේ ව්‍යුහය වෙනස් වෙනකොට ද්‍රවාංක තාපාංක කියන එක වෙනස් වෙලා තියෙනවා. කාබන් දාමයේ ව්‍යුහය වෙනස් වෙනකොට ද්‍රවාංක තාපාංක වෙනස් වෙලා තියෙනවා. පැහැදිලි නේද කියන එක? රයිට්? අපි ලියමු. ලියන්න. එකම අණුක සූත්‍රය සහිත ඇල්කේනයක් වුවද එකම අණුක සූත්‍රය සහිත ඇල්කේනයක් වුවද එහි කාබන් දාමයේ ස්වභාවය වෙනස් වන විට එහි කාබන් දාමයේ ස්වභාවය වෙනස් වන විට ද්‍රවාංක සහ තාපාංකද වෙනස් වේ. ද්‍රවාංක සහ තාපාංකද වෙනස් වේ. කාබන් දාමයේ ස්වභාවය වෙනස් වන විට ද්‍රවාංක සහ තාපාංකද වෙනස් වේ. අපි මේක ඇඳගනිමුද ඉස්සල්ලාම C5H12 කියලා මේක ඇඳගනිමුද? ඇඳලා නමුත් ලියා ගන්න. ඇඳලා නමුත් ලියා ගන්න. ඇඳලා ඉවරලා නමුත් ලියා ගන්න. උදාහරණ C5H12 කියලා ඔක ඇඳගන්න. උදාහරණ C5H12 කියලා ඔක ඇඳගන්න. උදාහරණ C5H12 කියලා ලියාගත්ත නේද? මම මෙහෙට ගිරිනවා ස්ලයිඩ් එක. අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්නම් මම තව ටිකකින්. මේක ඇඳ ගන්නකො. ඇඳ ගන්නකො. හරිද?
හරිද ළමයි? ඔව් තාපාංකත් ලියා ගන්න ඕනේ. තාපාංක ගේනුත් ලියා ගන්න. මොකද ඒක තමයි අපිට highlight කරන්නේ මෙතනදී අපි ඒකනේ. අපි ඒක ගැනනේ මේ සාකච්ඡා කරන්නේ. හරි? තාපාංකත් ලියා ගන්න. හරිද පුතේ? ඉවරද? ඉවර නම් ඉවරයි කියන්න සටහන දෙන්න ඕනේ. රයිට්. හරි. ඉවරයි නේද? හරි. දැන් ඇයි මෙහෙම වෙන්නේ? මොකද වෙලා තියෙන්නේ? මේ කාබනික සංයෝගය අපි දැන් මේ වෙලා තියෙන දේ බලමුකෝ මෙතන. මේ කාබනික සංයෝගය සරල දාමයක් විදිහට තියෙනවට වඩා දැන් මෙතනදී මෙන්න ශාකණය වෙලා. හරි නේද? මෙතනදී ශාකණය වෙලා මෙතනදී ඊටත් වඩා ශාකණය වෙලා. ශාකණය වෙලා ඊටත් වඩා ශාකණය වෙලා ඊට පස්සේ. හරි? ටී හැඩයත් ඇඳ ගන්න. මෙහෙමයි අවශ්‍ය නම් ඇඳ ගන්න. අවශ්‍ය නම් කියන ඔයාලා අවශ්‍ය නම් පැන්සලෙන් වගේ ඇඳගෙන අවශ්‍ය නම් පැන්සලෙන් වගේ ඇඳගෙන ඒ ටී හැඩය අර කතිනේ හැඩයට එන්නේ මේ නිසා කියලා ඕනනම් පැන්සලෙන් ඇඳගෙන පොඩ්ඩක් ලියා ගන්න. ඒක ගැටලුවක් නෑ. හරි නේද? හරි ඒක ඔයාලා කැමති විදිහකට. හරි. එතකොට ඔයාලට නම් එන් පෙන්ටේන් වල සරල දාමය තියෙනවා. අයිසෝපෙන්ටේන් වෙනකොට ශාඛා දාම එකක් ඇවිල්ලා තියෙනවා. නියෝ පෙන්ටේන් වලට එනකොට ශාඛා දාම දෙකක් ඇවිල්ලා තියෙනවා. එන්න දාමයේ ශාකණය වෙනවා. හරිද? එන්න දාමයේ ශාකණය වෙනවා. එතකොට එහෙම එන්න දාමයේ ශාකණය වෙනකොට මොකද වෙලා තියෙන්නේ? එන්න දාමයේ ශාකණය වෙනකොට ද්‍රවාංක තාපාංක ටික මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා. ද්‍රවාංක තාපාංක අඩු වෙලා තියෙනවා. හරි? ශාකණය වෙනකොට ද්‍රවාංක තාපාංක අඩු වෙලා. ඒකයි වෙලා තියෙන්නේ. ඉහත උදාහරණය අනුව පෙනෙනුවේ එකම අනුක සූත්‍රය සහිත ඇල්කේනවල වුවද ව්‍යුහ සූත්‍රයේහි එකම අනුක සූත්‍රය සහිත ඇල්කේනය වුවද ව්‍යුහ සූත්‍රයේහි ශාකාදාම වැඩිවත්ම දැන් ලියාගන්න එපා ශාකාදාම කියන්නේ මොනවද කියලා. හරිද? කොහොම ලියාගෙන යන් ඔයාලා මේ පාඩම චුට්ටක් ඉගෙන ගන්නකොට ශාකාදාමයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. මම දැන් ශාකාදාම යනු මෙව්වයි එහෙම ලියාගන්න එපා මේ දෙක. අද පළවෙනි දවසනේ. පළවෙනි දවසේ මේ කියන හැමදේම 100%ක් ඒ වචනේ ඒ විදිහටම තේරෙන්නේ නැහැ. නමුත් එහෙමයි කියලා හැම වචනයකටම තේරුම ශාකාදාම යනු ඉව එහෙම ඕනේ නැහැ. හරිද? එහෙම සරල වෙන්න ඕනේ නැහැ අපි. ශාකාදාම වැඩිවත්ම ද්‍රවාංක තාපාංක අඩු වී ඇත. කොහොමද මට නෝට් එක පටන් ගත්තේ කියලා මතකත් නැහැ. උදාහරණයේ අඩු වී ඇත. එහෙම නේද? ඒක අර වාක්‍ය පටන් ගත්ත විදිහට ගැලපෙන්න ඉවර කරන්න හොඳේ. මට පටන් ගත්ත විදිහ මතක නැහැ. ඇයි එහෙම වෙන්නේ එතකොට? ඇයි මේ ශාකාදාම වැඩි වෙනකොට එහෙම වෙන්නේ? අපි කියනවා ශාකාදාම ඇල්කේන දාමේ හරිද? ශාකාදාම වැඩි වෙනකොට පුතේ මේ ඇල්කේන අණු වලට එකට ලං වෙන්න අමාරුයි. එහෙම අතු බෙදිලා තියෙනකොට හරිද? එහෙම අතු බෙදිලා තියෙනකොට මේ ඇල්කේන අණු වලට එකිනෙකට ලං වෙන්න අමාරුයි.
එතකොට ඇල්කේන අණු වලට ලං වෙන්න අමාරුයි වෙනකොට අපි කියනවා අන්තරණුක ආකර්ෂණ බල දුර්වල වෙනවා. මොකද අණු ගොඩක් ලං වෙනකොටනේ අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබල. අණු ඈතින් තියෙනකොට අන්තරණුක ආකර්ෂණ බල ඒ තරම් ප්‍රබල නැහැ. තේරෙනවද කියන එක? ඒතර මේ ශාකා දාම නිසා අණු එකිනෙකට ලං වෙන්න අමාරුයි. ඒතර ශාකා දාම නිසා අණු එකිනෙකට ලං වෙන්න අමාරු වෙන එකට අපි පොඩි වචනයක් කියනවා මෙතනදී ලස්සන. මොකද්ද? එතනදී ඇති වෙනවා ත්‍රිමාන අවහිරතාවය. ශාකා දාම වැඩි වෙනකොට අණු වලට එකිනෙකට ලං වීමට අපහසු වෙනවා. ඒකට අපි ලස්සන වචනයක් කියනවා කෙමිස්ට්‍රි වල ත්‍රිමාන අවහිරතාවය. ස්ටෙරික් හින්ඩ්‍රන්ස්. ත්‍රිමාන අවහිරතාවයක් ඇති වෙනවා. ඒ ත්‍රිමාන අවහිරතාවය නිසා අන්තරණුක ආකර්ෂණ බල දුර්වල වෙලා ද්‍රවාංක තාපාංක අඩු වෙනවා. හරිද? තේරුණාද කියන එක කියන්නේ? මීට හේතුව මේක ඇල්කේන වලට විතරක් නෙමෙයි සියල්ලටම පොදුයි. හරිද? මීට හේතුව ඇල්කේන දාමේහි ඇල්කේන දාමේනේ කාබන් දාමේහි ඒක ඇල්කේනම් වෙන්න ඕනේ ඕන එකකට එහෙමයි. කාබන් දාමේහි ශාකා දාම වැඩි වන විට කාබන් දාමේහි ශාකා දාම වැඩි වන විට ශාකා දාම වැඩි වන විට ශාකා දාම වැඩි වන විට ඇල්කේන අණු සංයෝග අණු වලට මම මේක ඇල්කේන වලට විතර නෙවෙයි නිකන් පොදුවේම දෙන්න. සංයෝග අණු වලට එකිනෙක ලං වීමට නැත්නම් එකිනෙකට ආසන්න වීමට ත්‍රිමාන අවහිරතාවයක් එකිනෙකට ආසන්න වීමට ත්‍රිමාන අවහිරතාවයක් ඇති වේ. මේ එකිනෙකට ආසන්න වෙන්න ත්‍රිමාන අවහිරතාවයක් ඇති වෙනවා එතන. හරිද? එතන ත්‍රිමාන අවහිරතාවයක් ඇති වෙනවා. එකිනෙකට ආසන්න වීමට ත්‍රිමාන අවහිරතාවයක් ඇති වේ. මෙම ත්‍රිමාන අවහිරතාවය නිසා අණු අතර ඇති අන්තරාණුක ආකර්ෂණ නැත්නම් අණු අතර ඇති ලන්ඩන් අපකිරණ බල දුර්වල වේ. අණු අතර ඇති ලන්ඩන් අපකිරණ බල දුර්වල වේ. අණු අතර ඇති ලන්ඩන් අපකිරණ බල දුර්වල වේ. ද්‍රවාංක තාපාංක අඩු වී ඇත. ද්‍රවාංක තාපාංක අඩු වී ඇත. ලන්ඩන් අපකිරණ බල දුර්වල වෙලා ද්‍රවාංක තාපාංක අඩු වෙනවා. ත්‍රිමාන අවහිරතාවය හැමතිස්සෙම එමය. ශාකා දාම වැඩි වෙනකොට ත්‍රිමාන අවහිරතාවයක් නිසා ද්‍රවාංක තාපාංක අඩු වෙනවා. ඕක තමයි පැහැදිලි කිරීම. හරි? අහලා තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා ඒවට උත්තර දෙන්නම් දැන්. ස්පර්ශීය පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙන අඩු වෙන එක හින්දාද කියලා අහනවා. මේ මෙහෙමයි. ඔය ස්පර්ශීය පෘෂ්ඨ වර්ගඵලයෙන් පුතේ ඔය ළමයිව පැහැදිලි කිරීම අපි කරේ මේ නමුඩ ඉස්සර.
ලන්ඩන් අපකිරණ බලවල ප්‍රබලතාවය ස්පර්ශීය පෘෂ්ඨ වර්ගඵලයෙන්ම පැහැදිලි කරේ ඕගනික් වල ගොඩාක් ඉස්සර. දැන් අපි ඒක පැහැදිලි කරන්නේ නැහැ. මොකද ඔය ස්පර්ශීය පෘෂ්ඨ වර්ගඵලය කියන සාධකයක් ගත්තොත් මේවා ටික අපිට කියන්න මේ පැහැදිලි කිරීම අපිට කරන්නත් බෑ. මොකද ඔය ශාඛාදාම වෙනකොට ස්පර්ශීය පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. හරි. ඒ නිසා ස්පර්ශීය පෘෂ්ඨ වර්ගඵලය කියන සාධකයේ මෙතනදී අපි දැන් පාවිච්චි කරන්නේ නැහැ. ඒක බොහොම පරණ පැහැදිලි කිරීමක් විතරයි. මේකට කාබන් 5ට තව කාබන් දාම අඳින්න බෑ. C5H12ට අඳින්න පුළුවන් ওই තුන විතරයි. උත්සාහ කරලා බලන්න. හරිද? උත්සාහ කරලා බලන්න මේකට තව කාබන් දාම අඳින්න පුළුවන්ද කියලා අහනවා. මට නෑ බෑ. මේකට තව කාබන් දාම කිසිවක් අඳින්න බෑ. මේ තුන විතරයි මෙයාට තියෙන්නේ. කාබන් 5ට අදාළව මේ දාම විතරයි තියෙන්නේ, වෙන කාබන් දාම නැහැ. ඔය ටික තමයි අහලා තියෙන ප්‍රශ්න මේ සම්බන්ධයෙන්. ඒ අමතරව තව මොන හරි ප්‍රශ්න අහනවද ඔයාලා? අමතරව අහනවද? right. ඊට අමතරව මෙහෙම පොඩි තව පණිවිඩයක් දෙකකුත් තියෙනවා. හරිද? මේකේ මේ සම්බන්ධව මොන හරි ප්‍රශ්නකුත් අහනවද කියන්නේ? මේ සම්බන්ධව මොකක් ප්‍රශ්න නැහැ නේද?